ආයිබෝවන් 12 ශ්‍රේණියේ සිංහල විෂය හදාරන දුවල පුතාලට නාට්‍ය ගැන නාට්‍යමය විදියට කියලා දෙන්න තමයි අපි මේ හදන්නේ. ඔබ නාට්‍ය බලලා තියෙනවද? ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය. හොඳයි. අද අපේ පාඩම නාට්‍ය සාහිත්‍යයේ විශේෂතා. අපි මේ පාඩම යටතේ ඔබට කියලා දෙනවා නිර්වචන ආශ්‍රයෙන් නාට්‍ය කියන්නේ මොකක්ද කියලා. ඊට අමතරව නාට්‍ය ප්‍රභේද පිළිබඳව අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම නාට්‍ය සහ නාට්‍ය පෙළ අතර වෙනස අපි ඔබට හඳුන්වා දෙනවා. අවසාන වශයෙන් වැදගත්ම කාරණාව නාට්‍ය පෙළෙහි සාහිත්‍යමය අගය අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. මේ මා විසින් නිෂ්පාදනය කරපු රජාමං වහලා වේදිකා නාට්‍යයේ ඡායාරූපයක්. අපි දැන් හඳුනගන්න සූදානම් වෙන්නේ නාට්‍ය පිළිබඳව ලෝකයේ විවිධ විද්වත්තු ඉදිරිපත් කරපු විවිධ නිර්වචන. මේ භරත මුනිවරයා. මේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ ග්‍රන්ථය ඔබට බලන්න පුළුවන්. මේකේ භරත මුනිවරයා කියනවා ලෝකයේ සුඛ දුක්ඛ යන දෙකෙන්ම යුක්ත වූ යම් ස්වභාවයක් පවතීද එය අංගාදී අභිනයෙන් ප්‍රකාශ කිරීම නාට්‍යය කියලා. ඊට අමතරව ඇරිස්ටෝටල් පඬිවරයා කාව්‍ය ශාස්ත්‍රයේදී මේ තින්නේ ඔහුගේ කාව්‍ය ශාස්ත්‍රයේ ග්‍රන්ථය. ඒ කාව්‍ය ශාස්ත්‍රයේ ග්‍රන්ථයේ කියනවා ක්‍රියාවක් අනුකරණය කිරීම නාට්‍යය කියලා. මේ තමයි නාට්‍ය පිළිබඳව තියෙන වැදගත්ම නිර්වචන දෙක. දැන් බලන්න පළවෙනි නිර්වචනේ මේ මොකක්ද කියන්නේ? මේ කියන්නේ ලෝකයේ තියෙන සැප දුක සතර අභිනයෙන් ඉදිරිපත් කිරීම නාට්‍යය කියලා. එතකොට දෙවෙනි නිර්වචනයෙන් කියන්නේ මොකක්ද? ක්‍රියාවක් අනුකරණය කිරීම නාට්‍යය. මොනවද ක්‍රියා? කනවා බොනවා අඳිනවා පළදිනවා. මේ වගේ ක්‍රියාවන් අනුකරණය කිරීම තමයි නාට්‍යයකදී සිදු වෙන්නේ. මේ නාට්‍ය පිළිබඳව ඔබට ඡායාරූප කීපයක් දක්වලා තියෙනවා. බලන්න පළවෙනි ඡායාරූපය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ඡායාරූපයක්. ඊළඟට දෙවෙනි ඡායාරූපය ලූෂන් බුලත් සිංහලගේ තාරාවෝ ඉගිලිති නාට්‍යයේ ඡායාරූපයක්. තුන්වෙනි ඡායාරූපය ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ගුරුතරුව නාට්‍යයේ ඡායාරූපයක්. හතරවෙනි ඡායාරූපය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ ඡායාරූපයක්. මේ නාට්‍ය හතර වැදගත් නාට්‍ය හතරක්. ඔබ නැරඹිය යුතුම නාට්‍ය හතරක්. ඊළඟට අපි ඔබට හඳුන්වා දෙන්න හදන්නේ නාට්‍ය කලාවේ සුවිශේෂීතා. මොනවද නාට්‍ය කලාවේ සුවිශේෂීතා? පළවෙනි එක තමයි සජීව බව. මොකද්ද සජීව කියලා කියන්නේ? වේදිකා නාට්‍යයක් සජීවී. ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් ටෙලි නාට්‍යයකින් චිත්‍රපටයකින් වෙනස් වෙනවා. ඒ කොහොමද? ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් කලින් රූගත කරලා කපලා කොටලා සංස්කරණය කරලා පසුව ඉදිරිපත් කරන්නේ. හැබැයි වේදිකා නාට්‍යයක් රඟ දක්වන මොහොතේම ඔබට බලන්න පුළුවන්. සජීවී. දෙවෙනි කාරණාව සතර අභිනය භාවිතය. වේදිකා නාට්‍යයක සතර අභිනයම භාවිතයට ගන්නවා. මොනවද සතර අභිනය? පළවෙනි එක වාචික අභිනය. ඒ කියන්නේ කටහඬ භාවිතා කිරීම. ඊළඟට දෙවෙනි එක තමයි ආංගික අභිනය. ඒ කියන්නේ නළුවාගේ අත්පාවල චලනයන් මගින් අර්ථයක් හෝ හැඟීමක් ප්‍රකාශ කිරීම. ඊළඟට සාත්වික අභිනය. ඒ කියන්නේ මුහුණ ප්‍රමුඛ කොටගෙන මුළු ශරීරයෙන්ම සිදුවෙන භාව ප්‍රකාශනය. මේ වාචික ආංගික සාත්වික කියන අභිනය තුනම තියෙන්නේ නළුව ළඟ. ආහාර අභිනය කියන්නේ නළුවාට රඟපාන්න උපකාරී වෙන බාහිර සාධක. මොනවද? ඇඳුම් පැළඳුම්, වේදිකා පසුතල, රංගා ලෝකය, නාට්‍ය සංගීතය මේව ඔක්කොම ආහාර අභිනයට අයිති. ඒ අනුව වේදිකා නාට්‍ය කියන්නේ සතර අභිනයම භාවිතා කරන කලාවක්. ඊළඟ වැදගත් දේ තමයි ප්‍රේක්ෂක සහ සම්බන්ධය. වේදිකා නාට්‍යයක නිරන්තරයෙන් තියෙන ප්‍රේක්ෂකයාත් එක්ක ඍජු සම්බන්ධයක්, ඍජු ගනුදෙනුවක්. මොකද්ද මේ ඍජු ගනුදෙනුව? දැන් ඔබ දන්නවා නව කතාවක් හෝ කෙටි කතාවක් කියවන රස විඳින ප්‍රේක්ෂකයාව මේ නව කතා කරුවට හෝ කෙටි කතා කරුවට ඍජුව හම්බෙන්නේ නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යයක් චිත්‍රපටයක් නරඹනකොට ප්‍රේක්ෂකේ ඒකේ නිර්මාණකරුවව, ඒකේ ශිල්පීන්ව ඍජුව ප්‍රේක්ෂකයට හම්බෙන්නේ නැහැ. ශිල්පීන්ට හම්බෙන්නේ නැහැ. හැබැයි වේදිකා නාට්‍යයකදී රංගන ශිල්පීන් සහ ප්‍රේක්ෂකයා ඍජුව හම්බෙනවා වේදිකාවක් මත.
මෙන්න මේ ප්‍රේක්ෂක සහ සම්බන්ධය වේදිකා නාට්‍ය කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට වේදිකා නාට්‍ය කලාවේ තියෙන ඊළඟ සුවිශේෂී ලක්ෂණය තමයි රංගභූමි භාවිතය. මොකද රංගභූමි භාවිතය කියන්නේ? වේදිකා නාට්‍යයක් වේදිකාගත කරන්නේ රංගභූමියක් මත. රංගභූමියක් කියන්නේ මොකටද? නාට්‍යයක් පෙන්වන ප්‍රේක්ෂකයා එකතු වන ඕනෑම තැනක්. ඒක ප්‍රේක්ෂකයාගේ ඇස් මට්ටමට ඉහළින් තිබිය යුතුයි කියලා නියමයක් නැහැ. දැන් හැබැයි ඔබ අද දවසේ නාට්‍ය නරඹන හතරැස් වේදිකාව නැතිනම් පින්තූර රාමු, මේකට අපි කියනවා ප්‍රොසීනියම් කියලා. ඒ කියන්නේ ලයනල් වෙන්ට් එකේ එල්ෆිස්ටන් එකේ තියෙන පින්තූර රාමු වේදිකාවක්. අන්න ඒ වේදිකාව නම් ප්‍රේක්ෂකයාගේ ඇස් මට්ටමට ඉහළින් තියෙන්නේ. නමුත් අතීතයේ භාවිතා වුණ එලිමහන් බිම් මට්ටමේ වේදිකාව නේද? ශාන්ති කර්ම කෝලම් සොකරි නාට්‍යවල රංගභූමිය. ඒක තිබුණේ ප්‍රේක්ෂකයාගේ ඇස් මට්ටමට ඉහළින් නෙමෙයි. බිම. තවත් වේදිකා තියෙනවා කැරකෙන වේදිකා. දැන් උදාහරණයක් විදිහට ජපානයේ කබුකි නාට්‍ය වලට භාවිතා කරන්නේ කැරකෙන වේදිකාවක්. මේ වගේ වේදිකා නාට්‍ය ගණනාවක් තියෙනවා. මේ රංගභූමියක් තිබීම වේදිකා නාට්‍යයක සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟ වැදගත් කාරණාව වේදිකා නාට්‍යයක් නිශ්චිත ස්ථානයක නිශ්චිත වේලාවක අඛණ්ඩවම රස විඳිය යුතුයි. දැන් ඔබට නව කතාවක් කෙටි කතාවක් පුළුවන් ඔබ කැමති වෙලාවක ගහක් උඩ ඉඳගෙන උනත් කියවන්න රස විඳින්න. හැබැයි වේදිකා නාට්‍යයක් එහෙම බෑ. ඔබට සිද්ධ වෙනවා නිශ්චිත ස්ථානයකට යන්න, නිශ්චිත වෙලාවක බලන්න, එක දිගට නරඹන්න. දැන් සිංහබාහු නාට්‍ය මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය නරඹන්න ඔබට සිද්ධ වෙනවා හවස 7ට හරියටම ලයනල් වෙන්ට් එකට ගිහිල්ලා බලන්න. එක දිගට බලන්න වෙනවා. අතරමඟින් නැගිටලා යන්න බෑ ඔබට. නැගිටලා යන්න පුළුවන්. ගියොත් රස විඳින්න බෑ. හැබැයි නව කතාවක් කෙටි කතාවක් ඕනම තැනක ඉඳගෙන ඕනෑම වෙලාවක ඔබට කම්මැලි හිතුනොත් වහලා දාලා පස්සේ උනත් රස විඳින්න පුළුවන්. හැබැයි වේදිකා නාට්‍යයක සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ නිශ්චිත ස්ථානයක නිශ්චිත වෙලාවක අඛණ්ඩව රස විඳිය යුතු වීම. ඊළඟ කාරණාව මේ බලන්න. ගබඩා කර තබා ගත නොහැකි වීම. ඒ කියන්නේ මොකක්ද? වේදිකා නාට්‍යයක් ගබඩා කරලා තියන්න බෑ. නේද? DVD ගත කරන්න බෑ. ඔබ අහන්න පුළුවන් ඇයි සර් වේදිකා නාට්‍යයක පිටපත පොතක් විදියට ගබඩා කරලා තියෙනවනේ. මම එතකොට කියනවා පුතේ පොතේ තියෙන්නේ වේදිකා නාට්‍ය නෙමෙයි. පොතේ තියෙන්නේ සාහිත්‍ය පිටපත විතරයි. වේදිකා නාට්‍ය තියෙන්නේ වේදිකාවේ රඟගත කරන මොහොතේ. ඒ මොහොතේ තමයි වේදිකා නාට්‍ය තියෙන්නේ. ඒකට ඒක ගබඩා කරන්න බෑ. දැන් ඔබ සමහරක් වෙලාවට කියන්න පුළුවන් DVD ගත කරන්න පුළුවන් කියලා. සර් නාට්‍ය DVD ගත කරන්න පුළුවන්. අපි DVD ගත කරපු නාට්‍ය බලලා තියෙනවනේ කියන්න පුළුවන්. හැබැයි DVD ගත කරපු ගමන්ම ඒක තවදුරටත් සජීවී වේදිකා නාට්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා වේදිකා නාට්‍යයක තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි ගබඩා කර තබාගත නොහැකි වීම. ඊළඟ කාරණාව දර්ශන වාරයක් පාසා නවතාවයකින් යුතු වීම. දැන් අපි දන්නවා ටෙලි නාට්‍ය චිත්‍රපට නැවත විකාශනය වෙනවා. වෙනස් වෙනවද? නේ. වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. අපි හිතමු නව කතාවක් කෙටි කතාවක් පළවෙනි මුද්‍රණයට අමතරව දෙවෙනි තෙවෙනි මුද්‍රණ තියෙන්න පුළුවන්. වෙනස් වෙනවද? ඔව්. සුළු වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි වේදිකා නාට්‍යයක් තරම් වෙනස් වෙන්නේ නැහැ. වේදිකා නාට්‍යයක් දර්ශනයෙන් දර්ශනයට වෙනස් වෙනවා. ඔබ අද ලයනල් වෙන්ට් එකේ නරඹපු සිංහබාහු ඒ විදිහටම ඔබට හෙට එල්ෆිස්ටන් රංගහලේදී නරඹන්න බෑ. වෙනස් වීම වෙලා තියෙන්න පුළුවන්. මොකද වේදිකා නාට්‍ය කියන්නේ සජීවී කලා මාධ්‍යයක් නිසා. අපි දැන් මේ සූදානම් වෙන්නේ නාට්‍ය ප්‍රභේද පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න. මේ තමයි නාට්‍ය ප්‍රභේද සම්බන්ධව තියෙන පැරණිම ප්‍රභේදය. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේදී. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව නාට්‍ය වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ලෝකධර්මී, එහෙම නැත්නම් අපි කියනවා ස්වභාවික කියලා. ඊළඟ එක නාට්‍ය ධර්මී. එහෙම නැත්නම් අපි කියනවා ශෛලීගත කියලා. මීට අමතරව ප්‍රභේදයක් තියෙනවා මිශ්‍ර ශෛලීගත නැතිනම්
අර්ධ ශෛලීගත කියන නාට්‍ය ප්‍රභේදය. මේ ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යයේ ඡායාරූපයක්. මේක අපි පිළිගන්නේ ලෝකධර්මී නාට්‍යයක් විදිහට. ඔබට පේනවා ඇති බලන්න. ලෝකධර්මී නාට්‍යයක තියෙන ඕන ලක්ෂණ ගොඩක් මේ වේදිකා නාට්‍යයේදී ඔබට දැක ගන්න පුළුවන්. මොනවද ලෝකධර්මී නැතිනම් ස්වභාවික නාට්‍යවල තියෙන මූලික ලක්ෂණ? පළවෙනි වැදගත්ම ලක්ෂණය තමයි ලෝකධර්මී නාට්‍යවල තියෙනවා ස්වභාවික සංවාද භාවිතය. මේ බලන්න. ස්වභාවික සංවාද කියන්නේ මොනවටද? සාමාන්‍ය ජීවිතයේ විදිහට කතා බහ කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ කැලණි පාලම නාට්‍යයේ සරණපාල අම්මට කියනවා ගෙදරට ඇතුල් වෙන ගමන් අම්මේ දාන්න කොහොමද ප්ලෙන්ටි පාර? අම්මා කියනවා මම දෙනවා ඔබට හොඳ කනේ පාරක්. අන්න බලන්න සාමාන්‍ය ජීවිතයේ විදිහට කතා කරන්නේ. ඊළඟට ආංගික හා සාත්වික අභිනය ස්වභාවිකත්වයට සමීප වීම. ඒ කියන්නේ මම ඔබට කලින් කියලා දුන්න ආංගික හා සාත්වික අභිනය කියන්නේ අත්පාවල චලනයක්. නළු නිලියන්ගේ අත්පාවල චලනයක්. මේ අත්පාවල චලනයන් මගින් අර්ථයක් හෝ හැඟීමක් ප්‍රකාශ කිරීම. ආංගික අභිනය කියන්නේ. සාත්වික අභිනය කියන්නේ මුහුණ ප්‍රමුඛ කොටගෙන සමස්ත ශරීරයෙන්ම සිදුවන හැඟීම් ප්‍රකාශනය. දැන් මේවා ලෝකධර්මීවලදී බොහෝ විට ස්වභාවිකත්වයට නැත්තම් සාමාන්‍ය ජීවිතයට සමීපාකාරයට තමයි ඉදිරිපත් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අර මං කලින් කියපු දෙබසෙදී සරණපාල සාමාන්‍ය විදිහට තමයි ගෙදරට ඇතුල් වෙන්නේ. සාමාන්‍ය විදිහට ඇවිදගෙන ඉන්නේ. ඒ වගේම අන්න ආංගික අභිනය ස්වභාවිකයි. ඒ වගේම සාත්වික අභිනය දැන් අම්මා බයිනකොට මම ඔබට දෙනවා හොඳ කනේ පාරක් කියද්දි මූණේ හැඟීම් ස්වභාවිකයි. සාමාන්‍ය ජීවිතයට සමීපයි. අන්න ලෝකධර්මී නාට්‍යවලදී ආංගික හා සාත්වික අභිනය ස්වභාවිකත්වයට සමීපව ඉදිරිපත් කරනවා කියන්නේ ඒකට තමයි. ඊළඟට ලෝකධර්මී නාට්‍යවල පසුතල භාවිතය. දැන් ඔබ කලින් ඡායාරූපේ දැක්කා. දෙපැත්තේ පැල්පත් දෙකක් තියෙනවා. රෙදි වැලක් තියෙනවා. මීට අමතරව පහන් කණුවක් කැලණි පාලම නාට්‍යයේ තියෙනවා. ඒ වගේම වතුර පයිප්පයක් තියෙනවා. මෙන්න ස්වභාවික නාට්‍යවල නැත්තම් ලෝකධර්මී නාට්‍යවල බොහෝ විට මේ වගේ පසුතලයක් දක්නට ලැබෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟ කාරණාව අනෙකුත් ආනුෂංගික අංග ස්වභාවිකත්වයට සමීප වීම. ඒ කියන්නේ මොනවද අනෙකුත් ආනුෂංගික අංග? පසුතලයට අමතරව තියෙන ආනුෂංගික අංග රංග වස්ත්‍ර තියෙනවා. ඒ වගේම අංග රචනය තියෙනවා. සංගීතය නේද? රංගාලෝකය මේව ස්වභාවිකත්වයට සමීපයිලු. දැන් අපි බලමු. ඔබ අර කලින් ඡායාරූපේ දැක්ක නේද රංග වස්ත්‍ර තියෙන ඉතින් සාමාන්‍ය ජීවිතයේ අඳින බලදින ඇඳුම් තමයි. අන්න ලෝකධර්මී නාට්‍යවල විශේෂ ලක්ෂණයක්. ඊළඟට ඒගොල්ලන්ගේ අංග රචනයන් සාමාන්‍ය ජීවිතයේ විදිහටම තමයි මේකප් කරලා තියෙන්නේ. සුවිශේෂී නෑ. නේද? දැන් බොහෝ විට මේ ලෝකධර්මී නාට්‍යවල සංගීත භාවිතාවක් දක්නට ලැබෙන්නේ නැහැ. නේද? අවශ්‍ය වුණොත් තමයි සංගීතය භාවිතා කරන්නේ. රංගාලෝකයෙන් නම් ශෛලී ඉදිරිපත් කරන්න බෑ. ලෝකධර්මී නාට්‍යවල සාමාන්‍ය විදියට තමයි රංගාලෝකය පාවිච්චි කරන්නේ. ඊළඟට ලෝකධර්මී නාට්‍යවල තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි සමකාලීන කතා පුවතක් සහ සමකාලීන චරිත තියෙන්නේ. දැන් අපි දන්නවා අර ඔබ කලින් ඡායාරූපේ නැරඹුවා ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යයේ ඡායාරූපයක්. නාට්‍ය ජවනිකාවක් ඒක. ඒකේ තියෙන සමකාලීන කතා පුවතක්. මොකද්ද කතා පුවත? ආර්.ආර්. සමරකෝන් මහත්තයා කැලණි පාලම ළඟින් යනකොට දකින්නවා මිනිස්සු එතන පදිංචි වෙලා. තව එක්කෙනෙක්ගෙන් අහනවා මේ කවුද? මේ මහත්තයෝ අර කීර කොටුවේ ජීවත් වෙන මිනිස්සුනේ. ඉතින් ගම් වතුර ආපුවාම උන් කැලණි පාලම උඩට තමයි ජීවත් වෙන්නේ. අන්න ඒ සමකාලීන සිද්ධිය ඇසුරින් ආර්.ආර්. සමරකෝන් ලියනවා කැලණි පාලම නාට්‍ය. අන්න ලෝකධර්මී නාට්‍යයක නැත්නම් ස්වභාවික නාට්‍යයක විශේෂ ලක්ෂණයක් මොකක්ද? සමකාලීන කතා පුවතක් භාවිතා කිරීම. ඒ වගේම ලෝකධර්මී නාට්‍යවල ඒ සමකාලීන කතා පුවතේ ඉන්නේ සමකාලීන චරිත. සරණපාල, මැටිල්ඩා වගේ සාමාන්‍ය මිනිස්සු. අපි අද සමාජයේ දකින මිනිස්සු.
මෙන්න මේවා තමයි ලෝකධර්මී නාට්‍යවල අපි දකින සුවිශේෂී ලක්ෂණ. දැන් මේ ඔබ නර්මන ඡායාරූපය මොන නාට්‍යයේ ඡායාරූපයක් කියලාද ඔබ හිතන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. බලලා තියෙනවද? මේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නෙමෙයි. සිංහබාහු නාට්‍යයේ ඡායාරූපයක්. ඔබ අහලා ඇති ජනප්‍රිය ගීතයක් තියෙන්නේ නේද? ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා අන්නේ නාට්‍යේ ජනප්‍රිය ගීතයක්. ඒ නාට්‍යයේ ඡායාරූපයක් තමයි ඔබ මේ බලන්නේ. හොඳයි. නාට්‍ය ධර්මී නැත්නම් අපි කියනවා ශෛලීගත නාට්‍ය කියලා. ඒ නාට්‍යවල තියෙන මූලික ලක්ෂණ මොනවද? දැන් ලෝකධර්මී නාට්‍යවල නම් තිබුණේ ස්වභාවික නැත්නම් සාමාන්‍ය ජීවිතයට සමීප දෙබස්. මේ නාට්‍යවල තියෙන්නේ නාට්‍ය ධර්මී දෙබස්. ඒ කියන්නේ නාට්‍ය ධර්මී දෙබස් කියන්නේ මොනවද? කිසි රිද්මයානුකූලව තමයි දෙබස් ඉදිරිපත් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මනමේ නාට්‍යයේ වැද්ද කියනවා මෙහෙම. වහා තාගේ කඩු වහා දුනුහි බිම දමා මට නමස්කාර කරව. සාමාන්‍ය ජීවිතයේ විදියට නෙමෙයි දෙබස් ඉදිරිපත් කරන්නේ. කිසියම් රිද්මයකට අනුව ශෛලියකට අනුව තමයි දෙබස් ඉදිරිපත් වෙන්නේ. මෙන්න මේක නාට්‍ය ධර්මී නැත්තම් ශෛලීගත නාට්‍යවල සුවිශේෂී ලක්ෂණයක්. ඔන්න. අපි එක පළවෙනි එක හඳුනගත්තා. ඊළඟ එක තමයි ආංගික හා සාත්වික අභිනය නාට්‍ය ධර්මී වීම. දැන් අපි ලෝක ධර්මී නාට්‍යවලදී ඉගෙන ගත්තා ආංගිකයි සාත්විකයි සාමාන්‍ය ජීවිතයට නැත්තම් ස්වභාවිකත්වයට සමීපයි කියලා. නාට්‍ය ධර්මී නාට්‍යවල ආංගික හා සාත්වික අභිනය ටිකක් නාට්‍ය ධර්මී. ඒ කියන්නේ ආංගික අභිනය කියන්නේ අත්පාවල චලනය. බොහෝ විට නර්තනානුකූලව ඉදිරිපත් කරන්නේ. සාත්වික අභිනය මුහුණේ ප්‍රකාශනය ටිකක් අතිශයෝක්තියෙන් යුතුව ඉදිරිපත් කරන්න. දැන් උදාහරණයක් විදිහට සිංහබාහු නාට්‍යයේ සිංහයා ගල්ලෙනකට එනකොට සිංහබාහු ගල්ලෙන බිඳලා නේද? ලෙන්දොර ඇරලා නේද? ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබාහු ගිහිල්ලා තමන්ගේ නැගණියයි අම්මයි එක්ක මේ වෙලාවේ සිංහබාහුගේ මුහුණේ ප්‍රකාශනය සිංහයාගේ මුහුණේ ප්‍රකාශනය නාට්‍ය ධර්මී ස්වභාවිකව නෙමෙයි ඉදිරිපත් වෙන්නේ ටිකක් අතිශෝක්තියෙන් යුතුව ඒ ගීතයට අවශ්‍ය විදියට නේද? අන්න සාත්වික අභිනය නාට්‍ය ධර්මී විදිහට ඉදිරිපත් කරනවා. ඒ වගේම අත්පාවල චලනයන් ඇවිදින විදි නර්තනානුකූලව ඉදිරිපත් කරන්නේ. මෙන්න මේක සුවිශේෂී ලක්ෂණයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් නාට්‍ය ධර්මී නාට්‍යවල. ඒ වගේම පසුතල නොමැති වීම නැතිනම් අවම වීම නාට්‍ය ධර්මී නාට්‍යවල සුවිශේෂී ලක්ෂණයක්. බොහෝ විට නාට්‍ය ධර්මී නාට්‍යවල පසුතල නැහැ. තියෙනවා නම් තියෙන්නේ තවම වශයෙන්. දැන් මනමේ නාට්‍ය පසුතලයක් නැහැ. සිංහබාහු නාට්‍ය පසුතලයක් නැහැ. මනමේ නාට්‍යයේ පසුතලය වර්ණනා කරන්නේ ගීතය. දැන් බලන්න මනමේ කුමරා සහ කුමරිය වනාන්තරයේ යනකොට වනාන්තරයට පසුතලයක් හදලා නැහැ. නේද? දෙදෙනාගේ ගීතයෙන් තමයි පසුතලය වර්ණනා වෙන්නේ. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ. පුෂ්පයෙන් මන සුන්දර වේ ලංකෘත වේ. ආලයෙන් වෙලි සෑදීමේ ලතා. අන්න පරිසරය ගීතයෙන් වර්ණනා කරනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක් නාට්‍ය ධර්මී නාට්‍යවල තියෙනවා. ඊළඟට අනිකුත් ආනුෂංගික අංග අතිශයෝක්තියෙන් යුතු වීම නැතිනම් වර්ණවත් වීම. මේ කියන්නේ මොකක්ද? අපි ලෝක ධර්මී නාට්‍යවලත් මේ ලක්ෂණය කතා කරා. අනිකුත් ආනුෂංගික අංග මොනවද? අනිකුත් ආනුෂංගික අංග රංග වස්ත්‍ර, අංග රචනය, සංගීතය, රංගාලෝකය. මේවා ටිකක් අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන්නේ. දැන් රංග වස්ත්‍ර ටිකක් විචිත්‍රවත්. මොකද මේකේ ඉන්නේ රජවරු සත්තු වගේ චරිතනේ. ඒ නිසා ටිකක් වර්ණවත් වැඩිපුර පෙන්නනවා. අතිශෝක්තියෙන් යුතුව ඉදිරිපත් කරනවා. ඒ වගේම අංග රචනයත් ටිකක් අතිශෝක්තියෙන් යුතුව ඉදිරිපත් කරන්නේ. නේද? අපි හොඳට බැලුවොත් එහෙම සිංහයාගේ මූණ
ඔබ කලින් ඡායාරූපේ දකින්න නැති. ටිකක් විචිත්‍රවත්. අතිශයෝක්තියෙන් යුතු ඉදිරිපත් කරන්නේ. තේරුණා නේද ඔබට මම මේ කියන එක? එතකොට අන්න ඒ විදිහට රංග වස්ත්‍ර විචිත්‍රවත් අතිශයෝක්තියෙන් යුතු ඉදිරිපත් කරනවා. අංග රචනය අතිශයෝක්තියෙන් යුතුව විචිත්‍රවත්ව ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙහි ප්‍රබල ලෙස සංගීතය භාවිතා කරනවා. නාට්‍ය ධර්මී නාට්‍යවල සුවිශේෂී ලක්ෂණයක් සංගීතය කියන එක. සංගීතයට සුවිශේෂී බවක් හිමි වෙනවා නාට්‍ය ධර්මී නාට්‍යවල. අපි ඔබට කලින් කිව්වා වගේම රංගාලෝකයෙන් ශෛලිය මතු කරන්න බෑ. හැබැයි මේ නාට්‍ය ධර්මී නාට්‍යවලදී බොහෝ විට ටිකක් විචිත්‍රවත් ආකාරයට රංගාලෝකය භාවිතා කරනවා ඇතැම් නාට්‍යවල. නාට්‍ය ධර්මී ඇතැම් නාට්‍යවල. ඊළඟට නාට්‍ය ධර්මී නාට්‍යවල තවත් වැදගත් ලක්ෂණයක් තමයි ඉතිහාස කතා, රජ කතා සහ ඒවායේ චරිත. දැන් අපි ලෝක ධර්මී නාට්‍යවලදී කිව්වා ලෝක ධර්මී නාට්‍යවල නැත්නම් ස්වභාවික නාට්‍යවල තියෙන්නේ මොනවද? සමකාලීන කතා, පුවත් සහ සමකාලීන චරිත. නේද? දැන් අපි මේ කැලණි පාලම නාට්‍යයෙන් උදාහරණ අරගෙන ඔබට කිව්වේ. හැබැයි නාට්‍ය ධර්මී නාට්‍යවල බොහෝ විට ඉතිහාස කතා, රජ කතා තියෙන්නේ. ඒවයේ චරිත තමයි ඉන්නේ. දැන් අපි බලන සිංහබාහු නාට්‍යය. සිංහබාහු කියන්නේ පුරා කතාවක්. මනමේ කියන්නේ ජාතක කතාවක්. ඒවයේ ඉන්න චරිත සාමාන්‍යයෙන් හමු වෙන චරිත නෙමෙයි. සමකාලීන සමාජයේ හමු වෙන චරිත නෙමෙයි. කවුද? සිංහබාහු නාට්‍යයේ ඉන්නේ සිංහයා. නේද? එතකොට සුප්පා දේවිය, එයාගේ දරුවෝ දෙන්න, ඊට පස්සේ යුව රජතුමා සාමාන්‍ය සමාජයේ අපිට හමු වෙන චරිත නෙමෙයි. මනමේ නාට්‍යයේ වැද්දා, කුමාරයා, නේද? කුමාරී. අන්න බලන්න. එතකොට නාට්‍ය ධර්මී නාට්‍යවල සුවිශේෂී ලක්ෂණයක් තමයි ඉතිහාස කතා, රජ කතා සහ ඒවායේ චරිත භාවිතයට ගැනීම. දැන් මේ පෙන්නලා තියෙන ඡායාරූපය කුමන නාට්‍යයේ ඡායාරූපයද? හිතන්න බලන්න. මේ කවුද ඉන්නේ? නරියෙක් නේද? නරියා සහ ගමදුව මේ දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා කියන අපූර්ව නාට්‍යයේ ඡායාරූපයක්. දැන් මම ඔබට පැහැදිලි කරන්න හදන්නේ මිශ්‍ර ශෛලීගත එහෙම නැත්නම් අර්ධ ශෛලීගත නාට්‍යවල මූලික ලක්ෂණ පිළිබඳව. ඔබ හොඳින් අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි අර මම ඔබට කලින් පැහැදිලි කළේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ මිශ්‍ර ශෛලීගත නැතිනම් අර්ධ ශෛලීගත කියලා ප්‍රභේදයක් නැහැ. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන්නේ ලෝකධර්මී නාට්‍ය ධර්මී කියන ප්‍රභේද දෙක පිළිබඳව විතරයි. ලෝකධර්මී කියලා කියන්නේ ලෝකධර්මී ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන නාට්‍යයක්. ලෝකධර්මී නාට්‍යයක නාට්‍ය ධර්මී ලක්ෂණත් යම් පමණක තියෙන්න පුළුවන්. ඒ වගේම නාට්‍ය ධර්මී ශෛලිය නාට්‍යයක් කියලා කියන්නේ නාට්‍ය ධර්මී ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙන නාට්‍යයක්. එහි ලෝකධර්මී ලක්ෂණත් තියෙන්න පුළුවන්. හැබැයි වැඩිපුරම තියෙන්නේ නාට්‍ය ධර්මී ලක්ෂණ. එතකොට මිශ්‍ර ශෛලීගත නාට්‍ය නැතිනම් අර්ධ ශෛලීගත නාට්‍ය කියන්නේ ලෝකධර්මී සහ නාට්‍ය ධර්මී ලක්ෂණ සමසමව දක්නට ලැබෙන නාට්‍ය. එවැනි නාට්‍යයකට හොඳම උදාහරණයක් තමයි දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍ය. දැන් අපි බලමු මිශ්‍ර ශෛලීගත නාට්‍යවල මූලික ලක්ෂණ මොනවද කියලා. ඔන්න පළවෙනි ලක්ෂණය අපි හඳුනා ගන්නවා. මේ බලන්න. ස්වභාවික සංවාද. ස්වභාවික සංවාද ඒ වගේම නාට්‍ය ධර්මී සංවාදයක් තියෙනවා, ගීතක් තියෙනවා. මොනවද නරිබෑනා නාට්‍යයේ තියෙන ස්වභාවික සංවාද? දැන් නරිබෑනා නාට්‍යයේ පළවෙනි ජවනිකාවේ තියෙන ස්වභාවික සංවාද. නරියා කියනවා මෙන්න මෙහෙම. මම මේ කැලේ ඉන්න නරියෙක්, වංශේ බොහෝම උසස්, සිංහල ගෝත්‍රේ. ලෝක ධර්මී දෙබසක්. තුන්වෙනි ජවනිකාවේ තියෙන්නේ නාට්‍ය ධර්මී දෙබස්. ඒ කියන්නේ රිද්මයානුකූල දෙබස්. මොනවද? දැන් ගමදුව නරියා කැලයට එක්කගෙන යනවනේ. ඊට පස්සේ ගමදුවගේ අම්මා තාත්තා කපුරාලේ එහෙම එනවා නරියාගේ ගෙදර දුව බලලා යන්න දෑවැද්දකුත් තරම්. ඒ වෙලාවේ නරියා පිළිගන්නවා. මේ සංවාදය නාට්‍ය ධර්මී නැත්තම් රිද්මයානුකූල සංවාදයක්. මේ බලන්න නරියා කියනවා මෙන්න මෙහෙම.
හ්ම් සුරුට්ටුද බොන්නේ බුලත්මද කන්නේ. එතකොට ගමරාල කියනවා හෙනම් ගෙන එන්න සුරුට්ටුව බොන්න. අන්න නාට්‍ය ධර්මී සංවාද, රිද්මයානුකූල සංවාද. මීට අමතරව මිශ්‍ර ශෛලීගත නාට්‍යවල ගීතත් දක්නට ලැබෙනවා. ඔබ දන්න ජනප්‍රිය ගීතයක් තියෙනවා නරිබෑන නාට්‍ය. මොකක්ද? කුමටද සොබණියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිමි. ගිරිහෙල් අරඹේ ඇති මගේ නිවසට මා ඔබගෙන යන්නම්. ඔබහට හැම සැපෙහි දෙන්න. අන්න බලන්න. ගීත දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයක් මිශ්‍ර ශෛලීය නාට්‍යවල. නාට්‍ය ධර්මී නාට්‍යවලත් තියෙනවා ගීත. මිශ්‍ර ශෛලීය නාට්‍යවල ගීත දක්නට ලැබෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට දෙවෙනි කාරණාව. ස්වභාවික නැතිනම් ශෛලීගත ආංගික හා සාත්වික අභිනයක් දක්නට ලැබීම. ඒ කියන්නේ මිශ්‍ර ශෛලී නාට්‍යවල ස්වභාවික වගේම ශෛලීගත ආංගික හා සාත්වික අභිනය දක්නට ලැබෙන්න පුළුවන් මිශ්‍ර. නරිබෑන නාට්‍ය මේක තියෙනවා. ඒ කොහොමද? පළවෙනි ජවනිකාවේ තියෙන්නේත් දෙවෙනි ජවනිකාවේ තියෙන්නේත් ස්වභාවික ආංගික හා සාත්වික අභිනය. පළවෙනි ජවනිකාව කැලේ නේද? ගම දුවයි ගම මහගෙයි දර කඩනවා නරිය හැංගිලා බලන් ඉන්නවා. මේ වෙලාවේ ඒ නරියාගෙත් ගමදුවගේ සහ ගමහාමීනියගෙත් ඇවිදින විදි අතපය භාවිතා කරන විදිහ ඒ කියන්නේ ආංගික අභිනයන් සියල්ලම ස්වභාවිකයි. නරියාගෙත් ආංගික අභිනයන් ස්වභාවිකයි. ඒ වගේම සාත්වික අභිනයනුත් මුහුණින් පළ කරන මුහුණ ප්‍රමුඛ කොටගෙන ශරීරයෙන් පළ කරන අභිනයන් ස්වභාවිකයි. දෙවෙනි ජවනිකාවෙත් එහෙමයි. දෙවෙනි ජවනිකාවේ තියෙන්නේ ගම ගෙදරට නරිය එනවා දුවව ඉල්ලගෙන. ඒ අවස්ථාවේ සිදුවන ආංගික සාත්වික අභිනයත් ස්වභාවිකත්වයට සමීපයි. සාමාන්‍ය ජීවිතයට සමීපයි. හැබැයි තුන්වෙනි ජවනිකාවේ මම ඔබට කලින් කිව්වේ අර නරියගේ ගෙදර එනවනේ ගම මහගේ ඇතුළු පිරිස. ගමරාල ගම මහගේ කපුරාල ඇතුළු පිරිස එනවනේ. මෙන්න මේ වෙලාවේ අත්පාවල චලනයන් සාත්වික අභිනයන් නාට්‍ය ධර්මී. බොහෝ විට ආංගික අභිනය නර්තනානුකූලයි. රිද්මයානුකූල බවකින් සිදුවෙන්නේ. රිද්මයකට අනුව. ඒ වගේම සාත්වික අභිනය ටිකක් අතිශයෝක්තියෙන් යුතුයි. මෙන්න මේක සුවිශේෂී ලක්ෂණයක් මිශ්‍ර ශෛලීය නාට්‍යවල. ඊළඟට සරල පසුතලයක්. දැන් නරිබෑන නාට්‍යයේ පසුතලය හරිම සරලයි. පළවෙනි ජවනිකාවේ කැලේ. කැලේ පෙන්වන්න පොඩි සංකේතාත්මක කුඩා පඳුරක් තියෙනවා. දෙවෙනි ජවනිකාවේ ගම ගෙදර පෙන්වන්න ටිකක් කුඩා දිග බංකුවක් පාවිච්චි කරනවා. තුන්වෙනි ජවනිකාවේ නරියගේ ගෙදර පෙන්වන්න පොඩි සංකේතාත්මක ලී කොටන් වලින් හදපු බංකු කිහිපයක් තියෙනවා. අන්න බලන්න මිශ්‍ර ශෛලීගත නාට්‍යවල බොහෝ විට දක්නට ලැබෙන්නේ සරල පසුතලයක්. ඒ වගේම ආනුෂංග මිශ්‍රව භාවිතා කරනවා. ඒ කියන්නේ මොනවද? දැන් අපි ගමු රංග වස්ත්‍ර ස්වභාවික වෙන්නත් පුළුවන් ශෛලීගත වෙන්නත් පුළුවන්. දැන් ගම මහගේ ගමරාල ගමදුව මේගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ටිකක් සාමාන්‍ය ජීවිතයට සමීපයි. හැබැයි නරියා සතෙක් හිටා එයාගේ රංග වස්ත්‍ර ටිකක් වෙනස්. නාට්‍ය ධර්මී ටිකක් අතිශයෝක්තියෙන් යුතුව පාවිච්චි කරන්න. සිංහබාහු නාට්‍යයේ තරමටම නෙමෙයි නමුත් යම් පමණක ශෛලීගත භාවිතයක් නරිබෑන නාට්‍යයේ නරියාගේ රංග වස්ත්‍ර තුල දක්නට ලැබෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම අංග රචනය ගත්තොත් එහෙම ගම මහගේ ගම රාල ගම දුවගේ චරිත ස්වභාවිකව තමයි අංග රචනය කරලා තියෙන්නේ. නරියා ටිකක් නාට්‍ය ධර්මී විදිහට අංග රචනය කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ආනුෂංගික අංග මිශ්‍රව භාවිතා කිරීමක් මිශ්‍ර ශෛලීගත නාට්‍යවල දක්නට ලැබෙනවා. ඒ වගේම සංගීතයක් තියෙනවා. සංගීතයත් ප්‍රබල ලෙස භාවිතා කරනවා නරිබෑන නාට්‍යයේ. හැබැයි නාට්‍ය ධර්මී නාට්‍යයක තරම් භාවිතා කරන්නේ යම් පමණක භාවිතයක් මිශ්‍ර ශෛලීගත නාට්‍යවල දක්නට ලැබෙනවා සංගීත භාවිතාව.
අන්න එතකොට අපි මිශ්‍ර ශෛලීගත නාට්‍යවල හඳුනාගත්ත ඒ සුවිශේෂී ලක්ෂණය තමයි ආනුෂංගික අංග මිශ්‍රව භාවිතා කිරීම. ඊළඟට මේ මිශ්‍ර ශෛලීගත නාට්‍යවල තියෙන්න පුළුවන් සමකාලීන කතාත් තියෙන්න පුළුවන්, ජන කතා තියෙන්න පුළුවන්, ඉතිහාස කතාත් තියෙන්න පුළුවන්. දැන් නරිබෑනා නාට්‍යයේ තියෙන්නේ ජන කතා දෙකක්. ජන කතා දෙකක එකතුවක්. අපි ගත්තොත් එහෙම හෙන්රි ජයසේනියන්ගේ කුවේණි නාට්‍ය ඉතිහාස කතාවක්. ඒ වගේම හෙන්රි ජයසේනියන්ගේ ජනේලය නාට්‍ය සමකාලීන කතාවක්. ඒ අනුව මිශ්‍ර ශෛලිය යටතේ සමකාලීන කතා තියෙන්නත් පුළුවන්, ජන කතා තියෙන්නත් පුළුවන්, ඉතිහාස කතා තියෙන්නත් පුළුවන්. මෙන්න මේක තමයි මිශ්‍ර ශෛලියේ නැතිනම් අර්ධ ශෛලීගත නාට්‍යවල තියෙන මූලික ලක්ෂණ. දැන් මම ඔබට පැහැදිලි කරන්න හදන්නේ නාට්‍ය සහ නාට්‍ය පෙළ අතර තියෙන වෙනස. ඔබට ටිකක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ? නාට්‍ය සහ නාට්‍ය පෙළ අතර. ඒ කියන්නේ නාට්‍යකුයි නාට්‍ය පෙළකුයි අතර වෙනසක් තියෙනවද? ඔව්, වෙනසක් තියෙනවා. පෙළ කියන්නේ මොකටද? මෙන්න පෙළෙහි මූලික ලක්ෂණ. වැදගත්ම දේ පෙළ රචනා කරන්නේ කවුද? නාට්‍ය පිටපත. නාට්‍ය පිටපත රචනා කරන්නේ රචකයා. ඒ කියන්නේ තනි පුද්ගලයෙක්. මේ නාට්‍ය පිටපතේ තියෙනවා මොනවද? චරිත තියෙනවා. කතා වස්තුවක් තියෙනවා. කතා වින්‍යාසයක් නැතිනම් සිද්ධි පෙළ ගැස්මක් තියෙනවා. ඒ වගේම ගැටුමක් තියෙනවා. නාට්‍ය පිටපතක ගැටුමක් තිබීම අනිවාර්යයි. ඒ වගේම භාෂාවක් තියෙනවා. නාට්‍ය තුල මේ නාට්‍ය පිටපත තුල නාට්‍යයෙන් මතු කරන ශෛලිය තියෙනවා. ඒ වගේම නාට්‍යයෙන් මතු කරන ජීවන දෘෂ්ටියක් තියෙනවා. මේ සියලුම කාරණා මූලික කරගෙන රචකයා මොකද කරන්නේ? නාට්‍ය පිටපතක් ලියනවා. ඒක බොහෝ විට තනි පුද්ගල කාර්යයක්. ඊළඟට අපි හඳුන ගන්නවා නාට්‍ය නිෂ්පාදනයක්. නැතිනම් නාට්‍යයක් කියන්නේ මොකක්ද? නාට්‍ය පෙළ කියන්නේ තනි පුද්ගල කාර්යයක් වුණාට නාට්‍ය නිෂ්පාදනය කියන්නේ සාමූහික කාරණාවක්. හැබැයි මේ නාට්‍ය නිෂ්පාදනය බිහි වෙන්නේ නාට්‍ය පෙළ මගින්. නාට්‍ය පෙළ පදනම් කරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය බිහි වෙන්නේ. ඒ කියන්නේ නාට්‍ය හොඳ නාට්‍ය පෙළක් නැත්තම් නාට්‍ය නිෂ්පාදනයක් නැහැ. මොනවද නාට්‍ය නිෂ්පාදනයක මූලික ලක්ෂණ? නාට්‍ය පෙළක ප්‍රබලයා රචකයා වගේ නාට්‍ය නිෂ්පාදනයක ප්‍රබලයා තමයි අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ අර නාට්‍ය පෙළ නිෂ්පාදනයක් බවට පත් කරන්නේ අධ්‍යක්ෂකවරයා විසින්. ඒ අධ්‍යක්ෂකවරයා මොකද කරන්නේ? මේ නාට්‍ය පෙළ සඳහා රංගපාන්න නළු නිළියෝ තෝරගන්නවා. ඒ වගේම නළු නිළියොත් එක්කම ආනුෂංගික ශිල්පීනුත් තෝරගන්නවා. කවුද ආනුෂංගික ශිල්පීන් කියන්නේ? වේදිකා පරිපාලකවරයා, ඒ වගේම වේදිකා පසුතල නිර්මාණ ශිල්පියා, රංගවස්ත්‍ර නිර්මාණ ශිල්පියා, නාට්‍ය සංගීතය නිර්මාණය කරන ශිල්පියා, ඒ වගේම රංගාලෝක නිර්මාණය කරන ශිල්පියා, මේ වගේ ශිල්පීන් ගණනාවක් ඉන්නවා. එතකොට අධ්‍යක්ෂකවරයා මේ නළු නිළියන්ගේ රංග කාර්යනුත් ආනුෂංගික ශිල්පීන්ගේ කාර්යනුත් එකතු කරලා සාමූහික නිර්මාණයක් හදනවා. මේකට තමයි අපි නාට්‍යයක් කියලා කියන්නේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ නාට්‍ය පදනම් වෙන්නේ නාට්‍ය පෙළ මතයි. නාට්‍ය පෙළ කියන්නේ අජීවී කාරණාවක්. නාට්‍ය පෙළ අජීවී. ඒකට පණ නැහැ. ඒක සජීවී කරන්නේ අධ්‍යක්ෂකවරයා විසින්. අධ්‍යක්ෂකවරයා නළු නිළියන්ගේ රංග කාර්යයන් ආනුෂංගික ශිල්පීන්ගේ කාර්යයන් භාවිතා කරලා ඒ අජීවී නාට්‍ය පෙළ සජීවී නාට්‍ය නිෂ්පාදනයක් බවට පත් කරනවා. ඒක තමයි මේ නාට්‍ය නිෂ්පාදනයක තියෙන සුවිශේෂී ලක්ෂණය. දැන් ඔබ හඳුනගත්තා නාට්‍ය සහ නාට්‍ය පෙළ අතර වෙනස. මම නැවත ඔබට පැහැදිලිව කියන්නම්. නාට්‍ය පෙළ කියන්නේ රචකයා විසින් කරන සාහිත්‍ය කාර්යය. එය අජීවී.
නාට්‍ය නැත්තම් නිෂ්පාදනය කියන්නේ අධ්‍යක්ෂකවරයා මූලික වෙලා කරන සාමූහික කාර්ය. එය සජීවී. මේක තමයි නාට්‍ය සහ නාට්‍ය පෙළ අතර තියෙන වෙනස. මම දැන් මේ ඔබට පැහැදිලි කරන්න හදන්නේ අනිකුත් සාහිත්‍ය කලා සහ නාට්‍ය කලාව අතර තියෙන සමානතා. මොනවද අනිකුත් සාහිත්‍ය කලා? ගද්‍ය සාහිත්‍ය වෙන්න පුළුවන්, පද්‍ය සාහිත්‍ය වෙන්න පුළුවන්. මේ අනිකුත් සාහිත්‍ය කලා සහ නාට්‍ය කලාව අතර තියෙන සමානතා මොනවද? පළවෙනි එක තමයි කතා වස්තුවක් තිබීම. මේ සඳහා අත්දැකීම් පාදක කරගන්නවා. දැන් නවකතා සහ කෙටි කතාවල කතා වස්තුවක් තියෙනවා. ඒවට අත්දැකීම් පාදක කරගන්නේ. නාට්‍ය පිටපතකත් කතා වස්තුවක් තියෙනවා. මේ සඳහා මොනවද භාවිතා කරන අත්දැකීම්? තමන්ගේ අත්දැකීම් වෙන්න පුළුවන්, අනුන්ගේ අත්දැකීම් වෙන්න පුළුවන්, ජනමාධ්‍ය වලින් ගත් අත්දැකීම් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නරිබෑනා නාට්‍ය සඳහා පාදක වෙලා තියෙන ජනකතා දෙකක්. ඊළඟ වැදගත් ලක්ෂණය තමයි චරිත තිබීම. දැන් නවකතාවල චරිත තියෙනවා. ඒ වගේම නාට්‍යයකත් චරිත තියෙනවා. දැන් අපි නරිබෑනා නාට්‍යයම ගමු. දයානන්ද ගුණවර්ධනයන්ගේ මේ නරිබෑනා නාට්‍යයේ නරියා කියන්නේ වෙනස් චරිතයක්. ගමදුව, ගමහාමිනේ එකිනෙකට වෙනස් චරිත. ඒ වගේම ගමරාල, කපුරාල එකිනෙකට වෙනස් චරිත තියෙනවා. අන්න චරිත තිබීමත් එක් විශේෂ ලක්ෂණයක් මේ නාට්‍ය කලාව සහ සාහිත්‍ය කලාව එකිනෙකින් සමාන වන්න. ඊළඟට සිද්ධි සහ සිද්ධිවල පෙළගැස්මක් තියෙනවා. දැන් නවකතාවක් ගත්තත්, කෙටි කතාවක් ගත්තත් ඒවයි සිද්ධි තියෙනවා. සිද්ධි පෙළගස්වල තියෙනවා. නාට්‍ය පිටපතකත් භාවිතා කරන සිද්ධි පෙළගස්වනවා. අපි මේ සිද්ධි පෙළගස්වනවට කියනවා කතා වින්‍යාසය කියලා. ඊළඟට ගැටුම. නවකතා කෙටි කතාවල ගැටුම් දක්නට ලැබෙනවා. නාට්‍ය පෙළකත් ගැටුමක් තියෙනවා. නාට්‍යයක ගැටුම සුවිශේෂී කාරණාවක්. අපි කලින් කිව්වා බර්නාඩ් ෂෝ කියලා තියෙනවා කියලා ගැටුමක් නොමැති තැන නාට්‍යයක් නැහැ කියලා. ඒ අනුව නාට්‍යයකට ගැටුම වැදගත්. ඊළඟ ලක්ෂණය තමයි භාෂාව. නාට්‍යයකත් අනිකුත් සාහිත්‍ය කලාව වගේම භාෂාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තමන්ගේ මනමේ සිංහබාහු කියන නාට්‍ය ද්විත්වය සඳහාම භාවිතා කරන්නේ විදග්ධ කාව්‍යමය බස්වාරක්. හැබැයි දයානන්ද ගුණවර්ධනයන් නරිබෑනා නාට්‍යයට භාවිතා කරලා තියෙන්නේ සරල ගැමි බසක්. ගැමි කවි බසක්. භාෂාව රචකයාගෙන් රචකයාට වගේම කෘතියෙන් කෘතියට වෙනස් වෙන්න පුළුවන් නාට්‍යයක් තුල. ඒ වගේම ඒ භාෂා භාවිතය තුල උපමා පාවිච්චි කරනවා, රූපක, ඒ වගේම ප්‍රස්තා පිරුළුත් භාවිතා කරනවා. ඒ අනුව මේ භාෂාව භාවිතා කිරීම තුලත් සාහිත්‍ය කලාව සහ නාට්‍ය කලාව සමාන වෙනවා. ඊළඟ වැදගත්ම දේ ජීවන දෘෂ්ටිය. නවකතා, කෙටි කතා වගේම පද්‍ය සාහිත්‍ය තුලත් ජීවන දෘෂ්ටියක් තියෙනවා. රචකයා තමන්ගේ කෘතිය තුලින් ඉදිරිපත් කරන ජීවිත දැක්ම. නාට්‍ය පිටපත තුලත් ජීවන දෘෂ්ටියක් තියෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මෙන්න මේ කාරණා නිසා අනිකුත් සාහිත්‍ය කලාව සහ නාට්‍ය කලාව සමාන වෙනවා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මොනවද නාට්‍ය පෙළෙහි තියෙන සීමා. අනිකුත් සාහිත්‍ය කලාවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මොනවද තියෙන සීමා? පළවෙනි සීමාව තමයි චරිත සීමිතයි. ඒ කියන්නේ දැන් අපිට බෑ නවකතාවක වගේ ගොඩාක් චරිත භාවිතා කරන්න. අපි වේදිකාවක් මත රඟ දැක්විය යුතුයි. එම නිසා අපි චරිත සීමා සහිතව තමයි භාවිතා කරන්නේ. අපිට නරිබෑනා නාට්‍යයේදී ඔබට පැහැදිලි වෙනවා ඇති. දැන් අපි හිතමු කැලේ වෙන සත්තු පාවිච්චි කරලා නැහැ. කැලේ ඉන්නේ නරිය විතරයි. කැලේ දර කඩන්න ආපු වෙන ගෑනු මිනිස්සෙක්කෝ පිරිමි මිනිස්සෙක් භාවිතා කරලා නැහැ. නරියා, ගමදුව, ගමහාමිනේ විතරයි. අවශ්‍ය චරිත පමණයි භාවිතා කරන්නේ. මොකද නවකතාවකට වගේ විශාල චරිත ප්‍රමාණයක් භාවිතා කරන්න බෑ.
ඒ අනුව නාට්‍යයක චරිත යොදාගත හැක්කේ සීමා සහිතවයි. ඒ වගේම ස්ථාන සීමිතයි. ස්ථාන ගොඩක් ගන්න බෑ. නවකතාවකට වගේ ස්ථාන ගණනාවක් ගන්න බෑ. මේක සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම සීමාවක් නාට්‍ය පෙළෙහි තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම නරිබෑනා නාට්‍යයේ ස්ථාන කීයද තියෙන්නේ? පළවෙනි ස්ථානේ කැලේ. දෙවෙනි ජවනිකාව ගමගෙදර. තුන්වෙනි ජවනිකාව නරියාගේ කැලේ ගෙදර. ස්ථාන 3යි. අන්න මේ නාට්‍ය පෙළෙහි තියෙන සීමාවක් තමයි ස්ථාන සීමිත වීම. ඊළඟට ඇතැම් දෑ පෙන්විය නොහැකි වීම. දැන් වේදිකා නාට්‍යවල ඇතැම් දෑ පෙන්වන්නේ නැහැ. දැන් සංස්කෘත නාට්‍යවල නම් මිනී මරණ, ලේහල්න දර්ශන, කෑම බීම ගන්න දර්ශන, දිගු ගමන් පෙන්වන්නේ නැහැ. ග්‍රීක නාට්‍යවලත් එහෙමයි. මිනී මරණ, ලේහල්න දර්ශන පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බොහෝ විට වේදිකා නාට්‍යවලදී ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය තුල පවා බොහෝ විට කෑම බීම ගන්න දර්ශන, දිගු ගමන් වගේ දේවල් පෙන්වන්නේ නැහැ. මොකද ඒවා නාට්‍යමය නොවන නිසා, නාට්‍යෝචිත නොවන නිසා. එතකොට වේදිකා නාට්‍ය පෙන්වන්නේ නාට්‍යෝචිත අවස්ථා සිදුවීම් පමණයි. ඒ නිසා බොහෝ විට නාට්‍ය රසයට බාධා වෙන, නාට්‍යෝචිත නොවන අවස්ථා සිදුවීම් පෙන්වන්නේ නැහැ. ඒක නාට්‍ය පෙළෙහි තියෙන සීමාව. ඒ වගේම නාට්‍ය පෙළෙහි තියෙන තවත් සීමාවක් තමයි වේදිකාවේ සම්මුති දැන සිටීම රසවින්දනයට පහසු වන බව. නාට්‍යවල තියෙනවා සම්මුති. මොනවද සම්මුති? දැන් අපි දන්නවා මනමේ සිංහබාහු නාට්‍යයේ එක්තැනක සිට තවත් තැනකට ගිය බව පෙන්වන්න වටයක් ගමන් කරනවා. මේක සංස්කෘත නාට්‍යවලත් තියෙනවා. එක්තැනක සිට තවත් තැනකට ගිය බව පෙන්වන්න වටයක් ගමන් කරනවා. එතකොට නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා සහ නාට්‍යකරුවා අතර සම්මුතියක් තියෙනවා. මොකද්ද මේ සම්මුතිය? වටයක් යනවා කියන්නේ ස්ථාන මාරුවක්. එක්තැනක සිට තවත් තැනකට යනවා කියන එක. ඉතින් මේ සම්මුති දැනගෙන ඉන්න ඕන නාට්‍ය රස විඳින්න. දැන් සංස්කෘත නාට්‍යවල බොහෝ විට මුද්‍රා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මල් නෙලීම පෙන්වන්න මුද්‍රාවක් තියෙනවා. අපි ඒකට කියනවා ඉති කුසුමාවචයන් නාට්‍යයේදී. මේ මුද්‍රා දැන සිටීම රසවින්දනයට පහසුයි. අන්න ඒක සීමාවක්. වේදිකාවේ සම්මුති දැන සිටීම රසවින්දනයට පහසු වෙන බව. මෙන්න මේව තමයි අනිකුත් සාහිත්‍යාංග සමග බැලුවාම නාට්‍ය පෙළේ තියෙන සීමා. දැන් මම ඔබට කියලා දෙන්න හදන්නේ අනිකුත් සාහිත්‍යාංග අතර නාට්‍ය පෙළ සුවිශේෂී වෙන්නේ කොහොමද කියලා. පළවෙනි වැදගත්ම කාරණාව තමයි නරඹා රස විඳිය යුතු වීම. නාට්‍යයක් නරඹන්න ඕනද රස විඳින්න? ඉතින් ඔබ මගෙන් අහන්න පුළුවන් ඇයි සර් නාට්‍ය පිටපතක් කියවලා අපිට රස විඳින්න බැරිද කියලා. පුළුවන්. නාට්‍ය පෙළක් මුද්‍රිත කෘතියක් කියවලා රස විඳින්න පුළුවන් තමයි. හැබැයි නාට්‍ය පෙළක් කියවලා ඔබට ලැබෙන්නේ සාහිත්‍ය රසයක්. ඔබට නාට්‍යමය රසයක් ලබන්න නම් ඔබ නාට්‍ය බලලා රස විඳින්න ඕන. මේක තමයි නාට්‍ය පෙළක තියෙන සුවිශේෂී ලක්ෂණය. ඔබට නාට්‍ය නරඹලා ඊට පස්සේ තේරෙන්නේ නැත්නම් නැවතත් සැරයක් නරඹලා ඔබ තවත් රස විඳින්න කැමති නම් තවත් සැරයක් නරඹලා ඊට පසුව නාට්‍ය පෙළත් කියෙව්වොත් ඔබට නාට්‍යයකින් ලබන්න පුළුවන් ප්‍රබලතම රසය ලැබිය හැකි. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මං කලින් කිව්වා මේක. නාට්‍ය තියෙන්නේ රංගපා පෙන්වීමට. නාට්‍ය පෙළ රචනා කරලා තියෙන්නේ රංගපාලා පෙන්වන්න. ඒ කියන්නේ මොකක්ද? දැන් නාට්‍ය පෙළක් ලියන්නේ කියවා රස විඳින්න නෙමෙයිනේ. මේක තියෙන්නේ රංගපාලා පෙන්වන්න. නරඹලා රස විඳින්න. ඒ නිසා නාට්‍ය පිටපතක තියෙනවා වැදගත් ලක්ෂණ ටිකක්. ඒ මොනවද? සංවාද තියෙනවා, ගීත තියෙනවා. දැන් නවකතා කෙටි කතාවල චරිත සඳහා වෙන් වෙච්ච සංවාද නැහැ. හැබැයි නාට්‍ය පිටපතක චරිතවලට වෙනම සංවාද ලියලා තියෙනවා. නරියාගේ දෙබස් වෙනම, ගමදුවගේ දෙබස් වෙනම, ගමහාමිනේගේ දෙබස් වෙනම රචනා වෙලා තියෙනවා. මේක තමයි සුවිශේෂී ලක්ෂණය. ඒ වගේම ගීත තියෙනවා. දැන් ගීත තියෙන්නෙම ගායනා කරන්න, රංගපාල පෙන්වන්න. ඒ වගේම
රංග විධාන තියෙනවා. රංග විධාන තිබීම තුලිනුත් අපිට පැහැදිලි වෙන්නේ මේක තියෙන්නේ රංගපාලා පෙන්වන්න. නැත්තම් නරඹල රස විඳින්න. රංග විධාන කියන්නේ මොනවද? නාට්‍ය පිටපතේ රචකයා විසින් අධ්‍යක්ෂකවරයාට සහ නළු නිලියන්ට දී ඇති උපදෙස්. අර වරහන් ඇතුලේ දාලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගමු. දයානන්ද ගුණවර්ධනගේ නරිබෑන නාට්‍යයේ ආරම්භයේ තියෙනවා මෙහෙම. නරියා කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා කනස්සලු ගතිය. එතකොට ඒ දෙබස් ටික කියන්න ඕන කනස්සලු ගතිය. අන්න රංග විධාන. මේ රංග විධාන තියෙන්නේ මේක රංගපා පෙන්වීමට රචනා කර ඇති නිසා. ඊළඟට ජවනිකා සහ අංක වලට බෙදලා තියෙනවා. අපිට නාට්‍ය පිටපතක් නාට්‍යයක මුද්‍රිත කෘතියක් ගත්තොත් පැහැදිලි වෙනවා ඒකේ ජවනිකා වලට බෙදලා තියෙනවා අංක වලට බෙදලා තියෙනවා. ඇයි මේ ජවනිකා සහ අංක වලට බෙදලා තියෙන්නේ? ඒ බෙදලා තියෙන්නේ රංගගත කිරීම සඳහා. ඊළඟට බොහෝ විට ජවනිකා ආරම්භයේ පසුතලයේ විස්තර කරලා තියෙනවා. මේක ගෙදරක්. නැත්තම් නරිබෑන නාට්‍යයේ තියෙනවා කැලයක්. ඊට පස්සේ දෙවෙනි ජවනිකාවේ තියෙනවා ගම ගෙදර. තුන්වෙනි ජවනිකාවේ තියෙනවා නරියාගේ ගෙදර. එතකොට මේ පසුතල විස්තර කරලා තියෙනවා. දැන් වඩාත් ප්‍රබල ලෙස පසුතල විස්තර කරලා තියෙනවා රූකඩ ගෙදර නාට්‍යයේ. හෙන්රි කිබ්සන්ගේ ඩෝල්ස් හවුස් මේ නාට්‍ය සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෝ කිහිප දෙනෙක් මේක සුනිල් විජේසිරිවර්ධන පරිවර්තනය කළ බෝනිකි ගෙදර නමින්. මේ නාට්‍යයේ ආරම්භයේ තියෙනවා සවිස්තරාත්මක පසුතල විස්තරයක්. මේ නෝරාගේ ගෙදර සම්බන්ධව මේ පසුතලයක් විස්තර කරලා තියෙන්නෙම මේක රංගපා පෙන්වීමට රචනා කර ඇති නිසා. ඊළඟට වර්තමානයේ සිදුවන දෙයක් ලෙස රචනා වීම. දැන් බොහෝ විට නවකතාවක් රචනා වන්නේ අතීතයේ සිදු වූ දෙයක් ලෙස. දැන් අපි හිතමු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මලවුන්ගේ අවුරුදු දා ගත්තොත් ඒකේ තියෙනවා අපි ඔහුව තම බොචි සුසානියට ඇරලූයෙමු. මපියාණන්ගේ වලගාවටම. මේ නොරිකෝ සන් කියන්නේ දෙවෙන්දරා සන් ගැන. අර අතීතයේ සිදු වූ දෙයක් ලෙස තමයි නවකතා බොහෝ විට රචනා වෙන්නේ. හැබැයි නාට්‍යයක් රචනා වෙන්නේ වර්තමානයේ සිදුවන දෙයක් ලෙස. ඒක තමයි සුවිශේෂී ලක්ෂණය. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති අනෙකුත් සාහිත්‍යාංග අතර නාට්‍ය පෙළ සුවිශේෂී වෙන්නේ කොහොමද කියන එක. එහෙමනම් අද ඔබ අඳුනගත්තේ නාට්‍ය කලාවේ සුවිශේෂී සාහිත්‍යමය වැදගත්කම්. මේ දක්වා හොඳින් මේ පාඩම අහගෙන හිටපු ඔබට මම දෙන්න හදන්නේ පුංචි ක්‍රියාකාරකම් කීපයක්. කමැලි වගේද? නෑ, මේ ක්‍රියාකාරකම් ඔබට බොහොම පහසුවෙන් රසවින්දනයෙන් යුතුව කරන්න පුළුවන් ක්‍රියාකාරකම්. පළවෙනි එක, නිර්වචන ආශ්‍රයෙන් නාට්‍ය anu කුමක්දයි හඳුන්වා දෙන්න. දැන් ඔබට පුළුවන් මේ ක්‍රියාකාරකම හොඳින් කරන්න. දෙවෙනි එක, නාට්‍ය ප්‍රභේද නිදසුන් දෙමින් හඳුන්වන්න. තුන්වෙනි එක, නාට්‍ය හා නාට්‍ය පෙළ අතර වෙනස පැහැදිලි කරන්න. ඔබ දන්නවා. අවසාන එක, නාට්‍ය පෙළෙහි සාහිත්‍යමය අගය පැහැදිලි කරන්න. ඉතින් දුවේ පුතේ, මං හිතනවා ඔබ බොහොම සතුටු වෙච්ච රසවින්දනාත්මක හෝරාවක් ගත කරන්න ඇති කියලා. ආයිබෝවන්.